愛する日本。こんにちは。愛する日本 YouTube channel එක වෙනුවෙන් අදත් ඔබ සම ආයුබෝවන් කියා සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අදත් මතක් කරන්න තියෙනවා අපිව තාම subscribe කරලා නැත්නම් කරුණාකරලා අපිට subscribe කරලා සහයෝගය ලබා දෙන ගම ඔයාලත් දැනුම විනෝදය උපරිම ලබා ගන්න අවස්ථාවක් උදා කරගන්න කියලා. ඔව් අද අපි වැඩසටහනේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සදෝ. එහෙම නැත්නම් චා නොයු ලෙස හඳුන්වන ජපාන් සංස්කෘතියේ මහත් වැදගත් අංගයක් වන traditional Japanese tea ceremony. එහෙම නැත්නම් සාම්ප්‍රදායික ජපාන් තේ පැන් සාද්දය ගැන තමයි අද මාතෘකාව. මේක ඇත්තටම ජපාන් සංස්කෘතියෙන් ලෝක සංස්කෘතියට ලැබුණු මහත් දායාදයක්. ඒ වගේම මේක ජපාන් සංස්කෘතිය පමණක් නෙමෙයි ජපානයේ ඉතිහාසය, ඒ වගේම පුරාණ ජපාන් දේශපාලනය, ආර්ථිකය, ඒ වගේම පුරාවෘත්තීන්ගේ එක පැතිකඩක්. තවාතකින් කිව්වොත් එහෙම වර්තමාන ජපානයේ භෞතික දියුණුවට මහත් රුකුලක් වූ සියුම් තාක්ෂණය සහ ජපාන් ජාතිකයන්ගේ ශික්ෂණය ඉගැන්වූ තක්ෂිලාවක් වගේ තමයි මේ සදෝ කියන්නේ. තවත් අතකින් සදෝ කියන්නේ රස සහ භාව්‍ය නිසි ලෙස කලණය වූ සම්භාව්‍ය කලාව. ඒ වගේම සෙන් බුදු දහම අනුව කිව්වොත් එහෙම ආනන්දයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් විමුක්තියත් වෙත යන ගමන් මගේ ඊතා සුවිශේෂ වූ සම්දිස්ථානයක් තමයි මේ සදෝ කියන්නේ. ජපනීස් ටී සෙරමනි හා සම්බන්ධව ආචාර්ය උපාධිය සඳහා වූ නිබන්ධන වුණත් රාශියක් ලියන්න පුළුවන් තරම් ශාස්ත්‍රීය කරුණු තියෙනවා. ජපනීස් ටී සෙරමනි එකක් පැවැත්වීම, ඒ වගේම ඒට සහභාගී වීම හා සම්බන්ධව මනා පුහුණුවක් තිබිය යුතුයි. ඒ පුහුණු කිරීම සඳහා වෙනම පාසල් ජපානයේ තියෙනවා. සැලකුදු කාලයකුත් ඒ සඳහා ගත වෙනවා. මේ වගේ ලොකු විෂය ඒකකයක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ වගේ කෙටි වැඩසටහනකින් මම හිතන්නේ නැහැ සදෝ හා සම්බන්ධව සම්පූර්ණම කොටස ආවරණය වෙන්න කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම මේ වැඩසටහන තුළදී උත්සාහ කරනවා සදෝ හා බැඳුණු ඉතිහාසය, ඒ වගේම වර්තමානයේදී සදෝ භාවිතා වන ආකාරය සහ සදෝ භාවිතා වන වත් පිළිවෙත්, ආචාර සමාචාර විදි වැනි මූලික කාරණු සියල්ලම ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම මම මෙතනදී බොහොම ආදරෙන් මතක් කරනවා අපේ අයිසුරු නිප්පොන් YouTube channel එකේ නිත්‍ය සමාජිකා සඳරි සමරසිංහ දුවව. ඇය සහ ඇයගේ සදෝ පන්තියේ ගුරුවරු එකතු වෙලා මේ සඳහා ලබා දුන්න දායකත්වය මහත් කෘතඥපූර්ව මේ වෙලාවේදී මතක් කරනවා. සදරිසන්නෝ සදෝ කියෝෂතු නොමින සම ඔකිසුකයි උරුෂිකු සොන්ජිමස කොකොර කරානෝ කාංශාව මොෂියගේ මස.愛する日本。ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේදී පමණ ඒචු කියන ජපාන් භික්ෂුන් වහන්සේගේ මූලිකත්වයෙන් චීනයෙන් ජපාන්ට තේ බොන සංස්කෘතිය හඳුන්වා දෙනවා. මෙහිදී ඔවුන් ඒ සඳහා භාවිතා කරන්නේ තේ කොළ, එහෙම නැත්නම් සෙන්චා කියන තේ විශේෂය. අද අපි කතා කරන්නේ දෙන ටී සෙරමනි එක හා බැඳුනා වූ තේ වර්ගය වන මච්චා, එහෙම නැත්නම් පවුඩර් ටී කියන එක ජපාන්ට එන්නේ 12 වෙනි සියවසේදී. එයා චීනයෙන් ජපාන්ට අරගෙන එන්නේ ඒසායි කියන බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඒ යුගයේදී මෙම මච්චා එහෙම නැත්නම් පවුඩර් ටී බොන එක සිද්ධ වෙලා තියෙන්නේ භික්ෂු ආරාම තුල පමණයි. සෙන් බුද්ධාගමට අනුව දහවල් ආහාර වේලක් වළඳන්නේ භික්ෂුන් වහන්සේලා. එතකොට දහවල් ආහාර වේල නොඇඳීම නිසා ඇතිවන බඩගින්න මගහරවා ගැනීම, ඒ වගේම දීර්ඝ වේලාවක් තුල සිදු කරන භාවනා කටයුතු නිසා ඇතිවන නිදිමත ගතිය, එමෙන්ම වෙහෙස දුරු කර ගැනීම සඳහා තමයි ඒගොල්ලෝ මච්චා බීවා කියලා අතීතයේ සඳහන් වෙන්නේ. 13 වෙනි සියවසේ මුල් භාගයේ, එහෙම නැත්නම් කමකුරා යුගයේ අවසාන භාගයේ තමයි මේ මච්ච බොන සංස්කෘතිය ජපාන් විහාරස්ථාන වලින් බාහිර සමාජයට පැමිණෙන්නේ. මෙහිදී මුලින්ම
මච්ච පානය කරා කියලා කියන්නේ රජ පරම්පරාවට සම්බන්ධ අයවරුන් විසින්. පසු කාලීනව මේ සමාජයේ ඉන්න ප්‍රභූවරු, ඒ කියන්නේ සමුරායිවරු, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව වගේ සමාජයේ ඉන්න ප්‍රභූවරුන් අතරටත් මෙය ව්‍යාප්ත වෙලා තියෙනවා. එම යුගයේ පවත්වන ලද ටී සෙරමනිස් බොහොමයක් චීනයේ සහ කොරියාවේ ආభాෂ වලට අනුව තමයි පවත්වලා තියෙන්නේ. ඒ කියන්නේ අතිශය වියදමක් දරමින් චීනයෙන් සහ කොරියාවෙන් ටී සෙරමනි පැවැත්වන භාවිතා කරන උපකරණ ආනයනය කරලා තාමත්වත් තමන්ගේ ධන, නිල, බලය ප්‍රකාශ වෙන අන්දමේ මහත් අභිමානයෙන් සරලව තමන්ගේ ලොකුකම පෙන්වන්න තමා බොහෝ දුරට ටී සෙරමනිස් පවත්වලා තියෙන්නේ. මේ විදිහේ අධික වියදම් සහිත ටී සෙරමනිස් පවත්වන නැත්නම් සදෝ පවත්වපු දෙන්නෙකුට බොහොම ප්‍රසිද්ධියක් උසලනවා නොබුනාගා ඔදා කියන සමුරායිවරයා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වන තොයෝමාෂි හිදේයෝෂි කියන සමුරායිවරයා. මේ තොයෝමාෂි හිදේයෝෂි කියන සමුරායිවරයා 1580 දී පමණ බොහොම සුප්‍රසිද්ධ ටී සෙරමනියක් පවත්වනවා කිතානෝ ඕචානෝ යු කියලා කියෝතෝ වල. මේ කිතානෝ ඕචානෝ යු එක පැවැත්වීම සඳහා ඔහු භාවිතා කරන චෂිත්සු එක එහෙම නැත්නම් සදෝ පවත්වන ස්ථානය තනිකරම රත්තරන් වලින් හදලා තියෙනවා. ඒ වගේ මේ සඳහා භාවිතා කරන සියලුම උපකරණ රත්තරන් වලින් නිම කරපු දේවල් කියලා තමයි සඳහන් වෙන්නේ. එම යුගයේ සදෝ සමග නැත්නම් ටී සෙරමනිය සමග දේශපාලනය සහ වෙළඳාම ව්‍යාපාර ලෝකෙ තදින් බැඳිලා තියෙනවා. ඇත්තටම සමහර ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ මේ සදෝ කිරීමට අධිරාජ්‍යවරයා විසින් සමුරායිවුන්ට බලයට අවස්ථාව ලබා දීමත් එක්තරා දේශපාලන උප්පරවැට්ටි. හැබැයි කොහොමත් ඒ යුගයේ පැවති බොහෝ ව්‍යාපාරක හමු පැවැත්වලා තියෙන්නේ සදෝ ආශ්‍රය කරගෙන. ඒ වගේම සමුරායිවරුන් අතර පැවති සාකච්ඡා, ගැටුම් निराකරණය පිළිබඳ සාකච්ඡා, ඒ වගේම තම බල ප්‍රදේශය පිළිබඳ සාකච්ඡා වැනි සාකච්ඡා පවත්වලා තියෙන්නේ සදෝ ආශ්‍රය කර. ටී සෙරමනියක සාමාන්‍ය ජනතාවට ගෙන යාමේ ප්‍රමුඛයා ලෙස සලකන්නේ සෙන්නෝ රිකියු කියන ටී මාස්ටර්. එහෙම නැත්නම් සදෝ පවත්වන ගුරුවරයා. ඔහු ඇත්තටම අපි මීට කලින් සඳහන් කරපු තොයෝතොමි හිදේයෝෂිගේ සහ නොබුනාගා ඔදාගේ ටී මාස්ටර් ලෙස වැඩ කරලා තියෙනවා. හැබැයි මොහු සදෝ හා සම්බන්ධ දරපු සංකල්ප එහෙම නැත්නම් අදහස තොයෝතොමි හිදේයෝෂි සහ නොබුනාගා ඔදා දරපු අදහසට හාත්පසින්ම වෙනත් අදහසක්. සෙන්නෝ රිකියු තමා සදෝ වලට වබි සබි කියන සංකල්පය පළවෙනි වතාවට හඳුන්වලා දෙන්නේ. වබි සබි වලට සංසන්දනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒට ආදේශ කරන්න පුළුවන් සිංහල වචනයක් හෝ ඉංග්‍රීසි වචනයක් ඇතයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් වබි සබි කියන concept එක ඇත්තටම බෞද්ධ දර්ශනයෙන් ආපු සංකල්පයක් නිසා ශ්‍රී ලාංකිකයන් වන අපිට ඒක මම හිතන්නේ තේරුම් ගන්න එච්චර අපහසුයක් නැහැ. වබිෂී සහ සබිෂී කියන විශේෂණ පද දෙකෙන් තමයි වබි සබි කියන පදේ හැදිලා තියෙන්නේ. ඒකේ අපි දල අර්ථය කිව්වොත් එහෙම කිසියම් වස්තුවක් හෝ ප්‍රපංචයක් තුළ පවතින රළු, ගොරෝසු, අවලස්සන, අපිලිවෙල, එමෙන්ම අඩුපාඩු සහිත හිස්, පාළු, කටුකත්වය තුළ ඇති සුන්දරත්වය දැකීම තමයි වබි සබි කියලා කියන්නේ. බෞද්ධ දර්ශනය අනුව කිව්වොත් එහෙම අල්පේච්ඡත්වය, ඒ වගේම සියලු සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍ය බව මෙනෙහි කිරීම වබි සබි මගින් නිරූපණය වෙනවා. සෙන්නෝ රිකියුන සංකල්පයට අනුව සදෝ පවත්වනු ලබන්නේ ගෙදරින් පිට ඒ සඳහාම සකස් කරන ලද කුඩා කාමරයක්. මෙම කාමරයට අපි කියනවා චෂිත්සු කියලා. මෙම චෂිත්සුක සාදලා තියෙන්නේ මැටි සහ ලී, විශේෂයෙන් උණබට වගේ දේවල් ආශ්‍රය කරගෙන. ඒ වගේම එහි වහලය සාම්ප්‍රදායිකව සකස් කරලා තියෙන්නේ පිදුරු, ඒ වගේම කොළවතු වගේ දේවල් වලින්. අතීතයේ මේ චචිත්‍රයක විශාලත්වය තතමි 2ක් විතර වගේ ප්‍රමාණයක් වුණා. ඒ කියන්නේ දල වශයෙන් වර්ග අඩි 6ක් විතර වගේ කුඩා ප්‍රමාණයක්. චචිත්‍රයකට පිටතින් විශේෂ ස්ථානයක් සකස් කර තිබ්බා අමුත්තන්ට රැඳී සිටීමට. සදෝ එක පටන් ගන්න තේ. ඒ අසලම තිබ්බා අමුත්තන්ට අත ඒ වගේම කට සෝදාගෙන ඇතුළට ඇතුළු වීම සඳහා කුඩා වතුර කඩ අපිට කියනවා ස්කුබායි කියලා. ඒ වගේම චචිත්‍රයකට ඇතුළු වීම සඳහා දොරටු දෙකක් තිබ්බා. එකක් අමුත්තන් සඳහා, අනිත් එක සදෝ එක මෙහෙයවන පාර්ශවයේ සඳහා. අමුත්තන් සඳහා ඇතුළු වෙන දොරටුවේ උස අඩි 3ක් විතර වගේ ප්‍රමාණයක් වුණා. ඒක නිසා හැමෝටම දුව නමාගෙන දන ගාගෙන තමයි ඒ දොරටු තුලින් ඇතුළු වෙන්න සිද්ධ වුණේ. අපි ඒ දොරටු කියනවා නීජීරි ගුචි කියලා. නීජීරි කියන්නේ දන ගානවා, බඩ ගානවා
නිවසේ සිට චචිත්‍රක දක්වා වූ ගමන් මඟ ඍජුව නෙමේ වංගු සහිතව තමයි සකස් කළ තිබ්බේ. ඒ වගේම මේ ගමන් මඟ නිතරම තෙතමනයක් සහිත තත්ත්වයක් තිබුණා. එය සකස් කළ තිබ්බේ ගල් වලින්. ගල් මතින් තමයි ගෙදර ඉඳන් චචිත්‍රක දක්වා ගමන් කරන්න සිද්ධ වුණේ. එම මාර්ගයේ දෙපස තිබ්බ ගෙවත්තට අපි කියනවා රොජි කියලා. මේක ඉතා චාම් ගෙවත්තක් වුණා. විශාල වශයෙන් මල් වවලා තිබ්බේ නෑ. වෘක්ෂ ගස් තිබ්බා. ඒ නමුත් විශාල වශයෙන් මල් දකින්න ලැබුණේ නෑ. සමහර විට එක මලක් නැත්නම් එක මල් ගහක් වගේ බොහොම අල්පේච්ඡ තත්ත්වයක් තමයි මේ ගෙවත්තේ තිබුණේ. චචිත්‍රයේ ඇතුළත් හරිම සරලයි. අතීතයේදී තතමි දෙකක් විතර වගේ ප්‍රමාණයක් වුණාට වර්තමානයේදී තතමි 4ක් 5ක් අතර විශාලත්වයක් දරනවා. සාමාන්‍යයෙන් එකවර අමුත්තන් 4 දිනක් 5 දිනක් විතර ප්‍රමාණයකට අසුන් ගන්න ඉඩ තියෙනවා. සදෝගුචි එහෙම නැත්නම් චකායක මෙහෙවන තේෂු සඳහා වෙන් වූ තතමි එකක් තියෙනවා. අනිත් තතමි වල තමයි අමුත්තන් අසුන් ගන්නෙ. ඒ වගේම චචිත්‍රයක මැද කමායසකට ආසන්නයෙන් තියෙනවා රෝ කියන උඳුනක්. ඒක මත තමයි කමායක එහෙම නැත්නම් වාජන තියලා වතුර රත් කිරීමට භාවිතා කරන්නේ. ඒ වගේම චචිත්‍රයේ කොනක බිත්තියක් පිටතට නෙරා එන ආකාරයට සකස් කරලා තියෙන අවකාශයක් තියෙනවා. අපි ඒකට කියනවා තොකුණමා කියලා. තොකුණමායක තුල දකින්න ලැබෙන්නේ කකෙජිකු එකක් නැත්නම් වෝල් හැංගයක් සහ ඉකබනා මල් සැරසිල්ල. අපි මේ ඉකබනා මල් සැරසිල්ලට කියනවා චාබානා කියලා. තුකුණමායකේ එල්ලා තියෙන කකජුකේකේ ලියවිලා තියෙන්නේ ඉතාමත්ම සරල හැබැයි බොහොම අලුත් බල වදන් පෙළ. බොහෝ දුරට ඍතුන් හා සම්බන්ධ එහෙම නැත්නම් ජීවිතය හා සම්බන්ධ එහෙම නැත්නම් එදින පවත්වීමට යෙදෙන සදුවේක හා සම්බන්ධ බොහොම අර්ථපූර්ණ වදන තමයි ලියවිලා තියෙන්නේ. ඒ වගේ පහළ තියෙන චබනායක ඉතාමත්ම සරල ඉකබනා මල් සැරසිල්ල. එහි අර්ථයක් තියෙනවා. නිවසේ සිට චචිත්‍රුත් එක දක්වා වූ ගමන් මගින් නිරූපණය කරන්නේ භෞතික ලෝකයෙන් මිදී ආධ්‍යාත්මික ලෝකයකට අවතීර්ණ වීම. ඒ ගමන් මගේ කටුක බව තමා තෙතමනේ සහිත එමෙන්ම තොබීෂි එහෙම නැත්නම් ගලෙන් ගලට පැනමින් යෑමට සකස් කර ඇති වංගු සහිත මාර්ගය මගින් සංකේතවත් කරන්නේ. ඒ වගේම මේ දෙපස ඇති ඊටමත් සරල ගෙවත්ත මගින් ප්‍රකාශ කරන්නේ ජීවිතයේ ඇති සරල බව, ඒ වගේම අල්පේච්ඡ බව සහ අස්ථීර බව. චශිත්‍රයකට ඇතුළු වීමට පෙර කුබයි එකේ මූණ, අත, කට, සේදිය මගින් අර්ථවත් කරන්නේ පිරිසුදු බව. එනම් ආධ්‍යාත්මික ජීවිතයට ඇතුළත් වීමේදී බාහිර ලෝකයේ දේවල් අවසන් කිරීම තමයි එමගින් සංකේතවත් කරන්නේ. අඩි 3ක් පමණ උස ඉතා කුඩා නිජිරි ගුචියක තුලින් චචිත්‍රයකට ඇතුල් වීම තුලින් ප්‍රකාශ වෙන්නේ සමාජයේ ඉන්න සියලු දෙනාම අතර තියෙන සමානාත්මතාවය සහ ඒ නිසා එකිනෙකාට ගෞරව කළ යුතු බව. ඒ වගේම අතීත ජපානයේ සමුරායිවරු චචිත්‍රයකට ඇතුළත් වෙන්න පෙර මේ නිජිරි ගුචියකදී අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කතනායක එහෙම නැත්නම් දිග අසිපත ගලවලා රඳවා තබන්න සිද්ධ වුණා. ඒ මගින් චචිත්‍රයක ඇතුළේදී කිසියම් ගැටුමක් ඇතිවීම වළක්වා ගැනීමත් මෙහි එක අරමුණ. සද්දයකට සහභාගී වුණට පැමිණි අමුත්තන් එක පසුපස එක බැගින් මෙම කුඩා නිජිරි ගුචියක දනගාගෙන හිස නම ඇතුල් වී මුලින්ම තුකුණමායක අසලට ගොස් තුකුණමායකේ එල්ලා ඇති කකජියක කියවා ඊට පසු චබන එහෙම නැත්නම් ඉකබනා මල් සැරසිල්ල ඉතා සුපරීක්ෂාවෙන් නිරීක්ෂණය කර අවසානයේදී රෝ උඳුන අසලට ගොස් එයද පරීක්ෂා කර බලයි. මේ අවස්ථාවේදී සදෝහික මෙහෙවන තැනැත්ත තේෂු එහෙම නැත්නම් චජින් සදෝගුචියකින් ඇතුල් වෙනවා. ඔහු සදෝගුචියකින් ඇතුල් වෙද්දී අනිවාර්යයෙන්ම සදෝහික පැවැත්වීමට අවශ්‍ය උපකරණ අරගෙන එනවා. මුලින්ම එකිනෙකා අතර ආචාර සමාචාර කිරීමෙන් පසු සදෝහික මෙහෙවන තේෂු විසින් අමුත්තන්ට අසුන් පැනවීම සිදු කරනු ලබනවා. සදෝයකදී භාවිතා කරන ලද උපකරණ ඉතාමත් ලාභ අමුද්‍රව්‍ය භාවිතා කරමින් සාදන ලද දේවල්. මැටියෙන්, උණ බට වලින්, ලී වලින් වැනි දේවල් වලින් සාදාගත් කෝප වගේ දේවල් තමයි බොහෝ දුරට භාවිතා කරන්නේ. ඒ වගේම මෙම කෝප වගේ දේවල් එක හා සමාන දේවල් නෙමෙයි භාවිතා වෙන්නේ. හැඩයෙන්, වර්ණයෙන් එකිනෙකට වෙනස් දේවල් තමයි භාවිතා වෙන්නේ. ඒ වගේම ඒවා මට සිලුටු උපකරණ නෙමෙයි. රළු ඒ වගේම සමහර විට පොඩ්ඩක් ඉදිතරාගිය කැඩුණු වාදන පවා සදුවේකේදී භාවිතා
වෙනවා. මොකද මේ තුලින් ප්‍රකාශ වෙන්නේ අර මං ඊට සඳහන් කරපු වබි සබි. එහෙම නැත්නම් simple is the beauty. අවලස්සන, අපිලිවෙල, හිස් බව, චාම් බව තුල තියෙන සුන්දරත්වය. සදෝ එකේ වා, කේ, සේ සහ ජකු කියලා මූලික සංකල්ප 4ක් තියෙනවා. වා කියලා කියන්නේ සාමය. කේ කියලා කියන්නේ ගෞරව කිරීම, respect. සේ කියලා කියන්නේ පිරිසුදු බව, පිරිසිදු බව. ජකු කියලා කියන්නේ සංසුන් බව. මේ පිරිසුදු බව කියලා අදහස් කරන්නේ භාණ්ඩවල, ඇඳුම් ආයතන් වල සදෝ එක පවත්තන සදෝ කාමරේ නැත්නම් චිත්‍රයේ පිරිසුදුකම් පමණක් නෙමෙයි. සදෝ එක මෙහෙවන පුද්ගලයාගේ සහභාගී වෙන අමුත්තන්ගේ සිත, කය, වචනයේ තියෙන පිරිසිදුකම. සද්දයකට ඇතුළත් වීමේදී මුලින්ම මූණ, අත, කට සේදීම තුළින් ප්‍රකාශ වෙන්නේ ඒකම තමයි. ශාරීරිකව සහ අධ්‍යාත්මිකව පිරිසිදුව ඇතුළත් වීම. ඒ වගේම චිත්‍රයක මෙහෙවන තැනැත්තා චිත්‍රයේ භාවිතා කරන උපකරණ තා මනමින් පිරිසිදු කරනවා. පිරිසිදු කීමට භාවිතා කරන අංග චලනයන් පවා ඒ අපූර්වයි නිවැරදිව පිරිසිදු වෙලා තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරමින් තමයි පිරිසිදු කරන්නේ. ඒතර මේ පිරිසිදු බව කියන එක ඒ මගින් ප්‍රකාශ වෙනවා. කේ එහෙම නැත්නම් එකිනෙකාට ගෞරව කිරීම කියන සංකල්පය එම යුගයේ සදවලට අමුත්තක්. මොකද ඒ කාලේ සදව පැවැත්වුවේ සමාජයේ ප්‍රභූවරුන් විතරයි, සහභාගී වුණු ප්‍රභූවරුන් විතරයි. සමාජයේ විශාල පන්ති ભેදයක් තිබ්බා. ඒ වගේම ජපාන් සමාජය, අතීත ජපාන් සමාජයේ වැඩවසම් සමාජ ක්‍රමයක් තිබ්බේ, කුල ભેදයක් තිබ්බා. නමුත් මේ සදවක අපි මේ කතා කරන සෙන්නෝ රිකියු හඳුන්වා දුන්න වබි සබි නොබි, වබි සබි කේන්ද්‍ර කරගත් සදවකයේදී එකිනෙකාට ගෞරව කිරීම ඉතා වැදගත් සාධකයක් සැලකුවා. ලෝකයේ ඉන්න සියලුම පුද්ගලයන් එක හා සමානයි. ඒක නිසා එකිනෙකාට අපි ගෞරව කළ යුතුයි කියන සංකල්පය ඒ තුල ගැබ් වෙලා තිබ්බා. ඒ වගේම වා එහෙම නැත්නම් සාමය ඒ තුලින් ලබා ගන්න පුළුවන් කියන එක උන් තුල තිබ්බා. සාමය එහෙම නැත්නම් එකඟතාවය. මේ සාමය එකඟතාවය කියන්නේ සදෝ සඳහා භාවිතා කරන ලබන උපකරණ එකිනෙකට වෙනස් වීම මගින් ප්‍රකාශ වෙන්නේ තේම තමයි. එකිනෙකට නොගැලපෙන භාණ්ඩ ඒක තුලදී ගලපනවා. නොගැලපීමේ තුල තියෙන ගැළපිල්ල තමයි මේ එකඟතාවය. එහෙම නැත්නම් සාමය කියලා අදහස් කරන්නේ. ඒක විවිධ අදහස් දරන පුද්ගලයන්, විවිධ මතිමතාන්තර දරන පුද්ගලයන් චිත්‍රයක තුලදී එක අරමුණකට එකතු වෙනවා. ඒ තමයි ජීවිතයේ යථාර්ථය දැකීම කියන අරමුණ. එය සාමයට මඟ පෙන්වනවා කියන කාරණය තුල තමයි ඒ තුල ගැබ් වෙලා තියෙන්නේ. ඒ වගේම ජකු එහෙම නැත්නම් සංසුන් බව. මේ සංසුන් බව කියන එක සිත, කය, වචනේ කියන සංසුන් බව තමයි මේක තුලින් ප්‍රකාශ වෙන්නේ. මේ සංසුන් බව ප්‍රකාශ වීම තමයි මේ සදෝයකයේදී සදෝයක මෙහෙවන පාර්ශවයත් සදෝයක සහභාගී වෙන පාර්ශවයත් තාමත්ම සංයමයකින්, ඉක්මීමකින්, රිද්මයානුකූලව සිදු කරනු ලබන හැසිරීම් රටාව එහෙම නැත්නම් දෝසමගින් ප්‍රකාශ වෙන්නේ. තේ සකස් කිරීමේදී, තේ පිළිගැන්වීමේදී, තේ පානය කිරීමේදී සහ තේ බඳුන් පිරිසිදු කිරීමේදී චිත්‍රයකට සහභාගී වෙන අමුත්තන්, ඒ වගේම චිත්‍රයක මෙහෙවන තැනැත්තා විසින් සිදු කරන ලබන දෝෂ එහෙම නැත්නම් අංග චලනයන් හරිම ලයාන්විත බවත්, සුන්දරත්වය, ඒ වගේම රිද්මයානුකූල බවක් දකින්න ලැබෙනවා. මෙම අංග චලනයන් සිදු කිරීම සඳහා මනා ඉවැසීමක්, සංයමයක්, නිරවුල් මනසක්, පුහුණුවක් යන සියලුම කාරණා තිබිය යුතුයි. චිත්‍රයකට ඇතුල්වීම සිට පිටවීම දක්වා වූ සෑම ක්‍රියාකාරීකමකදීමට ඒට අදාළ වූ ආචාරශීලී වදන්, ඒ වගේම විවිධ වත් පිළිවෙත් ඉෂ්ට කරනු ලබනවා. ඒ වගේම චිත්‍රයක ඇතුල්වීම සිට චිත්‍රයෙන් පිටවීම දක්වා සිදු කරන ලබන සෑම ක්‍රියාකාරකමක්ම නාට්‍යමය ස්වරූපයක් ගන්නවා. ඒ කියන්නේ ඒ සඳහාම විශේෂිත වූ ලතාවක් එහෙම නැත්නම් අංග චලනයන් ඒ තුල දකින්න ලැබෙනවා. මේ හැම දෙයකම ගැඹුරු අර්ථයක් තියෙනවා. ජපාන් ක්‍රමයෙන් කිව්වොත් මුදානා උගුකිවා අරිමසෙන්, නිෂ්ඵල ක්‍රියාකාරකම් නොමැත. සදෝවල සාකච්ඡා කරන ඊටාම ගැඹුරු සංකල්පයක් තමයි ඉචිගෝ ඉචියේ කියන එක. එය කාලය හා අවකාශය ගැන බොහොම ගැඹුරු විග්‍රහයක්. නමුත් මේක අපිට වඩා තේරුම් ගන්න පහසුවෙන් වෙන විදිහට කිව්වොත් එහෙම මේ මොහොත කියන එක නැවතෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොත යන මෙහි මොහොතේ එය වඩාත් හොඳින් ඒ වගේම ප්‍රතිඵලදායක ලෙස ගත කරමු යන දේ තමයි මේ අපි කිව්වොත් සරල අර්ථය. වගේම මේ සදෝ එකක් තුළදී සදෝයකට සහභාගී වෙන කවුරුවත් නිෂ්ඵල දේවල් කතා කරන්නේ නැහැ. වැල් වටාරම්, තමන්ගේ ලොකුකම්, පම්පෝරි, කේලම් කියවන්නේ නැහැ. හැමතිස්සෙම ජීවිතය හා බැඳුණු, ජීවිතයේ යථාර්ථය හා බැඳුණු අර්ථාන්විත දේවල් තමයි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම මේ කකිජුකු එකේ ලියවී තියෙන හරබර වදන පිළිබඳව
එකිනෙකා අතර අදහස් වමාරු කරගන්න. ඒ වගේම චබන එහෙම නැත්නම් ඉකෙබන මල් සැරසිල්ල මගින් ප්‍රකාශ වෙන අදහස පිළිබඳව එකිනෙකා අතර අදහස් වමාරු වෙනවා. මේ විදිහට ඉතාමත් සම්භාවනීය, ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ අදහස් වමාරු වීමක් තමයි ඒක ඇතුළේදී සිද්ධ වෙන්නේ. නිෂ්ඵල දේවල් කතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ.お二人様でお願いです。お席に。いかがでございましょうか。結構でございます。いかがでございますか。大変美味しゅうございます。とても美味しく頂戴いたしました。恐れ入ります。おつめ、お茶をお聞かせください。星野園の森の昔でございます。ありがとうございます。お菓子、はい。ドラヤの羊羹でございます。はい、さようでございます。貴様はすべて頂戴しました。ありがとうございます。とても美味しかったでした。ありがとうございます。ありがとうございます。男のお筆のからお聞かせくださいませんか。こちらは作でソーミー先生の作でございまですが、ありがとうございます。で、先ほどからとてもいい香りがしていますけど、す。高級でございますね。はい。お今期が江戸ですね。そうですね。唐津でございます。唐津、はい。いいものをお使いでございます。ありがとうございました。後ほどお茶碗の拝見お願いいたしま承知いす。たしました。美味しかったですね。美味しかった。甘いですよね。美味しいですね。
සදෝයක තුලදී සිදුවෙන ක්‍රියාකාරීකම් අපිට මේ විදිහට පෙළගස්සන්න පුළුවන්. අමුත්තන් චසිත්‍රයකට ඇතුල් වීම සදෝයකදී භාවිත කරන ලබන උපකරණ සමග සදෝයක මෙහෙවන චජින් එහෙමත් නැත්නම් තේෂු චසිත්‍රයකට ඇතුල් වීම සදෝයකදී භාවිත කරන ලබන උපකරණ පිරිසිදු කර ගැනීම, තේ පිළියෙල කිරීම, අනුපිළිවෙලින් එකෙක් පසුපස එකෙක් යන ආදී අනුපිළිවෙලින් තේ පිළිගැන්වීම, අනුපිළිවෙලින් අමුත්තන් විසින් තේ පානය කිරීම, තේ පානය කළ අවසන් වූ පසු අමුත්තන් විසින් එම වාදන තේෂු වෙත එහෙම නැත්නම් චජින් වෙත නැවත ලබා දීම, තේ පානය කළ අවසන් වූ වාදන නැවත හොඳින් පිරිසිදු කර මුල් තත්ත්වයට ගෙන ඒම, එම වාදන සමග සදෝයක මෙහෙවන තේෂු එහෙම නැත්නම් චජින් චිත්‍රයකින් පිටව යෑම, අමුත්තන් චිත්‍රයකින් පිටව යෑම ලෙස මෙය පෙළගස්සන්න පුළුවන්.